ඔව් විහංස. ඔව් දැන් 41 question එක තමයි විහංස කතා කරන්න හදන්නේ. right? හරි. එතකොට අපි මේ වෙනකොට ප්‍රශ්න 40ක් ඉවරයි. අපේ joins වලට අදාළව කොහොමද manage කරන්න කියන එක කියන්නේ tables එකකට වඩා වැඩි ගාණක් පාවිච්චි කරගෙන SQL core එකක් ලියන විදිහ ගැන කතා බහ කරා. එතකොට මෙතන දැන් 41 වෙනි ප්‍රශ්නේ ওই joins වලට අදාළව තියෙන අන්තිම ප්‍රශ්නේ right ඒක කියලා තියෙනවා පැය 5කට වඩා සැසි වලට සහභාගී වූ සිසුන්ගේ නම් ලබා ගන්න කියලා right එතකොට එතන දෙපැත්තටම ඕක තර්ක කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ table structure එක දිහා බැලුවම මොකද table structure එකේ අපි student teacher table එක ගත්තම කෙනෙකුට පුළුවන් පැය 5ට වඩා වැඩි කියන එක يعني එක entry එකක් compare කරගෙනත් උත්තරේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් total එක sub total එක 5ට වඩා වැඩි කට්ටියගේ ඒවා ටික හොයන්නත් පුළුවන්. right එතකොට දැන් මම උතන ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඔයගලන්ට ඇත්තටම ඉදිරිපත් කරලා තිබ්බනම් මේ අධ්‍යයන සැසි වල එකතුව පැය 5ට වඩා වැඩි යෙන් සහභාගී වූ සිසුන්ගේ නම් ලබා ගන්න කියලා. එතකොට කෙලින්ම අර සබ් ටෝටල් එකක් ගෲප් කරලා ගන්න ඕන සිද්ධියක් තියෙනවා. මම මෙතනදී දෙපැත්තම කරලා පෙන්නන්නම්. right work bench එක අරගන්නම්. right එතකොට මෙතෙන්දී අපිට උවමනා වෙනවා පැය 5කට වඩා වැඩිපුර ඉගෙන ගත්ත සිසුන්ගේ නම් ටික අපිට ඕන අයලා තියෙන නේද? ඔව් සිසුන්ගේ නම්. එතකොට අපිට ඔය කියන එක අරගන්නකොට මේ student teacher table එකයි මුලින්ම තියෙන student table එකයි අපිට ඕන වෙනවා. මොකද student table එකේ තමයි නම තියෙන්නේ ළමයාගේ name කියන column එක යටතේ. student teacher table එකේ තමයි student hours නැත්නම් අධ්‍යයන සැසි කියන එකට අදාළව තියෙන column එක තියෙන්නේ. right එතකොට මුලින්ම මම සාමාන්‍ය විදිහට core එක ලියලා පෙන්නනම් ඒ කියන්නේ අර group කරන්නේ නැතුව තනි entry එකක් පැය 5කට වඩා වැඩි ළමයින්ගේ එක අරගන්න කිව්වොත් මම කියන්න ඕනේ select sname කියන කෙනා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. right මම මෙයාට column alias එකක් දෙනවා. students participates more than 5 hours. එකක් bigger එකක්. පැහැදිලිද මගේ output එකේ table එකේ නම එන්නේ ඔය නමින්. from මට මේ වැඩේ හොයාගන්න tables දෙකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි student table එක. right එකක් තමයි student info table එක. අනිත් එක student teacher table එක. right එතකොට මම කිව්වා මේකේ where condition එකේ අනිවාර්ය සාධකයක් තියෙනවා. අනිවාර්ය කොන්දේසියක් අපි where condition වල දාන්න ඕනි join වල. ඒ තමයි මේ tables දෙක අතර කොහොමද සම්බන්ධතාවය හදාගන්නේ කියන. ඒතර tables දෙක දිහා බැලුවොත් student teacher කියන table එකයි student කියන table එකයි සම්බන්ධ වෙන්නේ SID කියන column එකේ නේද? මෙතනත් SID තියෙනවා. student ගේ table එකෙත් SID තියෙනවා. ඒතකොට අපි data එකක් හොයන්න කිව්වොත් match කරගන්න පුළුවන් ක්‍රමය ඒක. right එතකොට අපිට මෙතන කියන්න පුළුවන් where student info dot sid right equals student teacher
teach.sid. Okay, you'll stay with me. Right. Okay, then අපිට ඊළඟට ඕන වෙන්නේ මේ අපි හොයන්නේ පැය 5ට වඩා වැඩිපුර ස්ටුඩන්ට් සෙෂන් එකක් මේ ටීචින් සෙෂන් එකක් කරපු කට්ටිය. එතකොට මට ඕනේ hours කියන clause එක ඒක and clause එකට පස්සේ conditions එකක් ඉන්නත් නේද? condition එක අරගන්න ඕනේ and hours කියන කෙනා larger than 5 කියන විදිහට තියෙනවා. right? එතකොට මේ කියන්නේ s name එක තෝරන්න එයාව output table එකේ student participate කියලා ඉන්න වෙන කමන්නේ. student participates more than 5 hours කියලා heading එක එනවා. ඒක අරගන්නේ student infant student teacher කියන tables දෙකෙන්. ඒක අපි connect කරන අපේ නැත්නම් table දෙක අතර connection එක හදන field එක වෙනවා studentinfo.sid studentteacher.sid කියන එක. ඒ දෙන්න equal කරනවා. ඒ වගේම hours ගන්න student teacher table එකේ 5කට වඩා වැඩි වෙන්න ඕන. right? හරි. මම මේක run කරාම මෙන්න මේ විදිහට තමයි මගේ output table එක එන්නේ. right. එතකොට මේ output එකේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නම් 4ක් සමන් කමල් මාලනී දුර්ගා කියලා නම් 4ක් එන්නේ. right. එතකොට අපි student teacher table එකට ගිහින් බැලුවොත් මේ ටික චුට්ටක් right. එතකොට මේ තියෙන්නේ මගේ කියන්නේ මම database එකේ save කරලා තියෙන student teacher table එක. එතනදී ළමයාගේ ID එකෙන් sort කරොත් මේක ඔයගලන්ට පේන ඇති S001 කියන කෙනා පැය 5ට වඩා ඉගෙනගෙන තියෙනවා. S002 කියන කෙනා පැය 5ට වඩා වැඩිපුර අරගෙන නැහැ. මෙයා මෙතන 3 කියන තැන විතරයි ඉන්නේ. පැය 3යි. S003 කියන කෙනා ළමයි විනාඩියක් right. හරි. එතකොට ළමයි මෙතන S003 ගත්තොත් එයාට තියෙනවා පැය 6කුයි පැය 2කුයි පැය 8ක් right. එතකොට එයාගෙත් එක entry එකක් අරගත්තොත් පැය 6ට වැඩි entry එකක් තියෙනවා right. ඊළඟට S004 අරගත්තොත් පැය 3යි පැය 21යි entry එකක් තියෙනවා. S005 ගත්තොත් පැය 13යි පැය 1යි කියන entry එකක් තියෙනවා. right. එතකොට මගේ මෙතනට තේරිලා ඇවිල්ලා තියෙන්නේ සමන් කමල් මාලනී දුර්ගා right. මම මෙතන පොඩි වෙනස්කමක් කරනවා. මේක අහලා තියෙන ප්‍රශ්නට අදාළව තියෙන දෙයක් නෙවෙයි. මගේ කියන්නේ මගේ ෆිල්ටරින් එක ඕකේද කියලා බලා ගන්නයි මට උවමනාව තියෙන්නේ. මම ඒක නිසා මෙතන
SID එකයි 24.SID එකයි ඊට පස්සේ අරගන්නවා S name එක. එතකොට මට මගේ output එක බලා ගන්න පුළුවන් SID එකත් එක්ක. ඒතර S001354 කියන කට්ටිය තමයි මෙතන අරගෙන තියෙන්නේ. එතකොට මේ පැත්තට ගිහිල්ලා බැලුවොත් S1 කියන කෙනා qualified මේ දෙකෙන්ම S3 කියන කෙනා මේ පේලියෙන් qualified වෙනවා. right S4 කියන කෙනා මේ පේලියෙන් qualified වෙනවා. S5 කියන කෙනා මේ පේලියෙන් qualified වෙනවා. S002 විතරයි මෙතන නැත්තේ. right මම දැන් මෙතන පොඩි වෙනස්කමක් කරනවා. කරන වෙනස්කම තමයි මේ 005 කියන එක්කෙනාගේ පැය ගාන මම මෙතන 3යි මෙතන 4යි බවට පත් කරනවා. right එතකොට ළමයි දැන් හරි විදිහට ගත්තොත් වෙනසක් වුණා නේද? मैं क्लोज කරලා පොඩ්ඩක් අරගන්නම්. මට මේක ඕනුනේ ඔයගලන්ට පෙන්නන්න මේ අර එහෙම දැන් 005 ගාව තියෙන්නේ පැය 3යි පැය 4යි කියලා ටීචින් සෙෂන්ස්. එකතුව 7ක් තියෙනවා. නමුත් තනි තනියෙන් ගත්තොත් පැය 3 සහ පැය 4 තියෙන්නේ. right දැන් මම මේ කෝරේ එක ආයෙ රන් කරොත් දැක්කද? S005 කියන කෙනා මෙතනට ෆිල්ටර් වෙන්නේ නැහැ. ඔන්න ඔය වෙනස තමයි මට ඔයගලන්ට තේරුම් ගන්න උවමනා කරලා තිබුණේ. කියන්නේ මම මගේ කෝරේ එක මේ විදිහට ලිව්වොත් වෙන්නේ එකතුව 5ට වඩා වැඩි අය නෙවෙයි එක එන්ට්‍රි එකක 5 හෝ ඊට වඩා වැඩි ගාණක් තියෙන මේ 5ට වඩා වැඩි අය. ඒ කියන්නේ 001 තේරෙන්නේ මේ එතන තියෙන 10 නිසා. 03 තේරෙනවා මෙතන තියෙන 6 නිසා. ඊළඟට 04 තේරෙනවා මෙතන තියෙන 21 නිසා. අනික කට්ටිය තේරෙන්නේ නැහැ. ඒ පොයින්ට් එක පැහැදිලිද ළමයි? මෙතන සිද්ධ වෙන්නේ එක එන්ට්‍රි එකක 5ට වඩා වැඩි වුණොත් තේරෙන එක. right ඒ නිසා 5ට වඩා වැඩි අගයන් වල තියෙන SID ටික සහ නම තෝරලා දෙනවා. අපේ උත්තරේට නම් SID එක අවශ්‍ය නැහැ ඇත්තටම. මේක මම දාගත්තේ ඔයගලන්ට රෙෆරන්ස් එක පෙන්නන්න. නම විතරයි අවශ්‍ය වෙන්නේ. මේ තියෙන alias එකත් අවශ්‍ය නැහැ ළමයි. මේක මම දාලා තියෙන්නේ මේ මෙතන මේ output එක ලස්සන කරන්න. හරි පැහැදිලිද ළමයි මේ වැඩේ? ඔව් ළමයි හිතාරා දෙවෙනි එක කියලා කියන්නේ හිතාරා මේ මම ලිව්වේ තාම එකයි හිතාරා right එතකොට මට පෙන්වන්න ඕනුනේ මේවයි තියෙන වෙනස්කම. දැන් මම මෙහෙම ලිව්වම පුතේ එන්නේ සමාන කමල් මාලනේ විතරයි. ඔතන මගේ ප්‍රශ්නය අහපු එකේ ගැටලුවක් තියෙනවා. මොකද මම ප්‍රශ්නය අහුවනම් ඕගොල්ලන්ගෙන් සම්පූර්ණ සැසි ප්‍රමාණය පැය 5කට වඩා වැඩියෙන් සහභාගී වූ සිසුන්ගේ නම් ලබා ගන්න කියලා. එතකොට මම මේ ලියලා තියෙන කෝරියක වැරදි. මොකද සම්පූර්ණ සැසි ප්‍රමාණය 5කට වැඩිද කියලා නෙවෙයි මම මේ බලලා තියෙන්නේ. මේ ස්ටුඩන්ට් ටේබල් එකේ එක පේලියක් 5ට වඩා වැඩි අගයක් තියෙන දවස්වල ඒ හැම කෙනාම උතන්ට අරගෙන තියෙනවා. right මම තව දෙයක් මෙතන කරලා පෙන්නන්නම්. මෙතන මම 6 කරනවා. S001 ට තියෙන එක පේලියක් 6 අනිත් පේලිය 10 කරලා
එයාවත් apply කරනවා. right. මෙහෙම එතකොට දැන් S001 මෙතන 6යි එයත් 5ට වැඩි. මෙතන S001 10යි එයත් 5ට වැඩි. මම මේක රන් කරාම පේනවද සමන් කියලා දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ එන්න හේතුව තමයි මෙතන S001 උත් පැය 5ට වැඩි, මෙතන S001 උත් පැය 5ට වැඩි. right. එතකොට අර මෙතන ගැටලුව වෙන අවස්ථා දෙකම මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. එකක් තමයි තනි එක්කෙනෙක් 5ට වැඩි වුණාම එයාව රිපීට් වෙන්න පුළුවන්. දෙන්නගේම එකතුව 5ක් වෙන අවස්ථාවකදී ඒගොල්ලන්ව නොසලකා හැරෙන්න පුළුවන්. right. දැන් මම මෙතන මේ S005 කියන එක්කෙනා කියන ළමයා අවස්ථා දෙකම එකතු කරාම 7යි. හැබැයි එක අවස්ථාවකවත් 5 පැනලා නැහැ. මට උවමනා වෙලා තියෙන්නේ සම්පූර්ණ අවස්ථාන පැය 5ට වඩා වැඩිපුර ගන්න නම් මගේ මේ කුවරියක එතනට ගැලපෙන්නේ නැහැ කියන එක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද හිතාරා? හරි. දැන් ඔය කියන්නේ මගේ ඇත්තටම මේ ප්‍රශ්නේ ලියනකොට හිතේ තිබුණ ප්‍රශ්නේ තමයි සම්පූර්ණ පෑ ගණන. කියන්නේ එක ශිෂ්‍යයෙකුට අදාළව සම්පූර්ණ සැසි ගාන 5ට වඩා වැඩිද කියලා හොයාගන්න විදිහක් ඔයගලන්ට දෙන්න. ඒතර එහෙම වෙලාවක අපිට උවමනා වෙනවා aggregate functions. right. ඔයගොල්ලෝ මේ උත්තරේ ලියාගෙන එතන පොඩ්ඩක් note down කරගත්තත් කමක් නැහැ. මේ අවස්ථාවේ එන්නේ එක රෙකෝඩ් එකක පැය ගාන 5ට වඩා වැඩිපුර තියෙන ශිෂ්‍යෝ ටික පමණයි මේකෙන් තෝරලා එන්නේ කියන එක පොඩ්ඩක් note down කරගත්තට කමක් නැහැ. එතකොට ඔයගලන්ට වෙනස පැහැදිලි. මොකක්ද කියන්නේ? right. මං කෝරියක සම්පූර්ණයෙන් පේන්න right. හරි. දැන් කෝරියක සම්පූර්ණයෙන් පේනවා. ඕක ලියාගෙන එන අවුට්පුට් එක හැබැයි මෙහෙම දාගන්න එපා. එතකොට ඔයගලන්ට ගැටලුවක් වෙනවා. තප්පරකින් ළමයි ඔයගලන්ගේ මේකටම අදාළව මගේ ඩේටාබේස් එකේ තියෙන ඩේටා ටික මම ටක් ගාලා වෙනස් කරන්න. පළවෙනියගේ තියෙන්නේ 5යි 3යි නේද? දෙවෙනියගේ 10යි. තුන්වෙනියගේ එන්ට්‍රීස් දෙකක් තියෙනවා 2යි 6යි. හතරවෙනියට තියෙන්නේ 1යි. හතරවෙනියගේ මගේ එන්ට්‍රීස් දෙකක් තියෙනවා නේද? T003 කරනවා මෙයා. 7ක් තියෙනවා.
හරි දැන් මේක හැදිලා තියෙන්නේ අවශ්‍යතාවය අනුව මම දැන් මේක රන් කරන්නම් right මගේ එන්නේ සමන් නිමල් කමල් right 1 2 3 කියන ශිෂ්‍යයෝ තුන්දෙනා එන්නේ right ඒක ඕගලන්ගේ ටේබල් දිහා බැලුවමත් පේනවා S001 දැන් දෙකක ඉන්නවා ඒ දෙන්නගේ එකතුව 15යි ඒකෙන් මේ S001 කියන කෙනා 10යි ඒක නිසා තමයි යා මෙතනට ට්‍රැක් වෙලා තියෙන්නේ S002 එකේ ඉන්නවා 3යි ආයෙ මෙතන ඉන්නවා 6ක් ඒ නිසා 6 5ට වැඩි ඒක නිසා තමයි නිමල් කන්ටැක්ට් වෙලා තියෙන්නේ S003 එකේ තියෙනවා මෙතන 2යි මෙතන 7යි ඒ 7 නිසා තමයි කමල් ට්‍රැක් වෙලා තියෙන්නේ right හරි ඔයගලන්ට දැන් මේක කෝරියක ලියා ගන්න පුළුවන් ලියාගෙන අවුට්පුට් එක විදියට ඕනනම් මේකත් ඇඳගන්න මෙහෙම ලිව්වම එන්නේ මේ අවුට්පුට් එක කියන එක අරගන්න right right 40 වෙනි ප්‍රශ්නෙට ඔය එක ක්‍රමයක් කියලා කියන්නේ ප්‍රශ්නෙට අදාළව ස්පෙસિෆයි කරලා නැති නිසා අපිට යන්න පුළුවන් එක ආකාරයක් ඉවර නම් කියන්න ළමයි
හිතාරා අද පාස් පේපර්ස් කරන්න තමයි try කරන්නේ. ඊට කලින් අර DML part එක ඉවර කරගන්න ඕනේ පුතේ. මේ insert කරන විදිහයි update කරන විදිහයි delete කරන විදිහයි ඒක කරලා පාස් පේපර්ස් පැත්තට යමු. right දැන් මේ ඉන්න කට්ටිය ටික ටික අඩු වෙන නිසා මම මේ කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා. බලමුකෝ අපි. හරි ලියාගෙන ඉවරද ළමයි? ළමයි මේ ටික ලියාගෙන ඉවරද? right හරි දැන් ඊළඟට ඕගොල්ලන්ගේ දැන් මම ටේබල් එකේ දීලා තියෙන ඩේටාබේස් එක අනුව ගත්තොත් දැන් මම මේ ඊළඟට ලියන්න තියෙන කෝර් එක ලිව්වත් ඕගොල්ලන්ට එන්නේ මේ හා සමානම අවුට්පුට් එකක්. මොකද මේ කියන තැන මේ ටේබල් එක ගැන හොයලා බැලුවොත් ටේබල් එක කියවලා බැලුවොත් ඒකේ මේ S004 S005 S006 මේ තුන් දෙනාටම තියෙන්නේ 3 1 4 වගේ අගයන්. right එතකොට කොයිම වෙලාවකවත් මේ ටිකෙන් ඔයගලන්ට අර ඔය පහට වඩා වැඩි කට්ටිය කියලා ඉල්ලුවොත් මෙතන අවුට්පුට් එක සෙටල් වෙන්නේ නැහැ. right ඒක නිසා ඕගොල්ලන්ගේ මේකට අලුතෙන් පේලියක් ඇඩ් කරගන්න ළමයි මෙතන යටට මම මේ කියන ඩීටේල්ස් ටික දාලා මම ඒක මෙතන ලියන්නම්. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න එක ලේසි වෙයි. right මෙතනට දාගන්න S004 T001 මෙතන 4 කියලා දාගන්න. right S004 T001 4 කියලා තව එක ලයින් එකක් ඇඩ් කරගන්න. right හරි දැන් මේක දැම්මයින් පස්සේ S004 කියන කෙනාගේ එකතුව 5ට වඩා වැඩි වෙනවා. තනි තනිව ගත්තොත් S004 කියන එක්කෙනාගේ එක තැනක තියෙන්නේ 3යි තව තැනක තියෙන්නේ 4යි. right නමුත් එකතුව අරගත්තොත් එයාගේ සැසිවල එකතුව 7ක් වෙනවා. right එතකොට ඒ මොඩිෆිකේෂන් එක කරගන්න ඔයගලගේ ටියුට් එකේ මම මෙතනත් මගේ ස්ටුඩන්ට් ටීචර් එකේ අලුත් එකක් ඒ විදිහට හදනවා. මේකේ තියෙනවා T001 S004 4 right ඔය විදිහට මම දැන් change කරා. හරි දැන් තාමත් මගේ මේ කෝරිය එක රන් කරාම දෙන්නේ එකම අවුට්පුට් එක. දැන් මට අවශ්‍ය නම් මේ එකතුව right මේ පෑ ගණන් වල එකතුව 5ට වඩා වැඩි වෙන විදිහට අරගන්න මට මෙතන අරගන්න ඕනේ select studentinfo.sid කියන එක මම අරගන්නේ ඔයගලන්ට මේ student id එක පෙන්වන්න අවශ්‍ය නිසා right ඒක අත්‍යවශ්‍ය නෑ කෝරියකට s name එක මම ওই විදිහටම තියෙනවා right මම මෙතනදී
from කියන එකේ student info student teacher කියන එක පාවිච්චි කරනවා right ඊළඟට where clause එකත් මේ විදිහටම එනවා right where එකට කලින් මම පාවිච්චි කරනවා group by හිර වෙන තරක් එන්න පුළුවන් ළමයි අපි බලමු එක හරියයිද කියලා group by s name තපර කිල්ලමයි s name එකකින් group කරන sid එකකින් group කරන එක හොඳයි sid මෙයාව මෙතනට ගන්නවා having some hours larger than 5 right then මම and hours කතාව මෙතනින් අස් කරනවා right එතන මට මම තෝරන්න කියලා තියෙනවා මේ SID එකයි S name එකයි student info සහ student teacher කියන table වලින් මේ student info SID එක student teacher SID එකට සමාන වෙන group කරන්න කියලා තියෙනවා SID එකෙන් sum එක sum hours කියන එක 5ට වඩා වැඩි වෙනවා group by කියන එක මම කියන්න ඕනේ student teacher .sid එකෙන් group කරන්න කියලා student teacher .sid right හරි අපි මෙහෙම තියලා රන් කරලා බලමු error එකක් සමහර විට එන්න පුළුවන් ළමයි අනේ එතකොට මෙතන ආව හරියට right ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කමල්වත් පික් කරලා තියෙනවා right මෙතන වැඩේ හොඳටම සිද්ධ වෙන්න මේක මම අරගන්නම් some hours කියන එක තොරතුරන් තව වඩා පැහැදිලි මේක රන් කරොත් ඔන්න ඔය විදිහට තමයි some hours ඔයගලන්ට එන්නේ right දැන් මෙතන සිද්ධ වෙලා තියෙන දේ බලන්න මෙතන සමන්ගේ total එක ඇවිල්ලා තියෙන්නේ 15යි ඉමල්ගේ total එක 9යි මාලිනීගේ total එක 7යි මාලිනී තමයි අපි අලුතෙන් ඇඩ් කරපු line එක උනේ මෙතන අපි දැම්මේ S004 කියන කෙනාගේ 3යි 4යි 7යි එයා අලුතෙන් එනවා S003 කමල්ගේ 9යි කියලා ඇවිල්ලා තියෙනවා right දැන් මෙතන filter වෙලා ඇවිල්ලා තියෙන්නේ සම්පූර්ණ පැය ගණන 5ට වඩා වැඩි වෙනවා right ඒ කියන්නේ session වල එකතුව 5ට වඩා වැඩි වෙන අගය තමයි උතනදී ඇවිල්ලා තියෙන්නේ ළමයි මෙතන වෙච්ච දේ පැහැදිලිද right හරි ඔයගොල්ලෝ දැන් මේ output මේ කෝර එකත් ලියාගෙන මේකත් 40 වෙනි ප්‍රශ්නෙට උත්තරයක් විදිහට දෙන්න පුළුවන්
මේක තමයි අවස්ථා දෙකකින් පෙන්වන්න පුළුවන් කියලා. මෙතෙන්දී කතා කරන්නේ මුළු එකතුව ගැන. ඒ කියන්නේ එක අංකයකට අදාළව තියෙන මුළු පෑ ගාන ගැන. කලින් එකේ කතා කරේ එක රෙකෝඩ් එකක තිබ්බ එක. එතකොට පහට වැඩිපුර තියෙන ඕන තැනක් එයා අල්ල ගන්නවා. මෙතනදී එකතුව පහට වැඩි වෙන තැන් ඔක්කොම ටික අල්ල ගන්නවා. රයිට්? ඒක ලියාගෙන අවුට්පුට් එක පොඩ්ඩක් ඇඳ ගන්න ළමයි. මොකද ඔයගලන්ට ඒක වැදගත් වෙයි මොන විදිහටද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක පෙන්වන්න. හිතාර 40ටමයි 41 sorry හිතා sorry මගේ වැරද්ද 41 කියන එක කලින් එක ලිව්වෙත් අපි 41ටමයි මේකටත් 41ම hello right ළමයි ඉවර නම් කියන්න අපිට ඒතර DML part එක ගැන කතා කරලා ඉවර කරත හැකි
ඉවරද ළමයි? right. තාම ලියා ගන්න කවුරු හරි ඉන්නවද? හරි. අපි එහෙනම් DML පැත්තට යමු. right. එතකොට දැන් මේ වෙනකොට DDL වල අපිට කතා කරන්න තියෙන ප්‍රමාණය කතා බහ කරලා ඉවරයි. right. data definition language එකක් කතා කරා අපි data query language එක කියන්නේ table එකක් හදාගන්නේ කොහොමද? ඒකේ structure එක වෙනස් කරන්නේ කොහොමද කියන එක data definition language වල තිබ්බා. ඊළඟට table එකකට data දාලා තියෙනකොට කොහොමද මේ table එකෙන් data එළියට අරගන්නේ කියන එක ගැන data query language වල DQL වල තිබ්බා. එතකොට ඒක මෙතනින් ඉවරයි. ඊළඟට ඔයගලන්ට ඉතිරලා තියෙන data manipulation language DML කියන part එක. මේක බොහොම පොඩි part එකක්. මෙතෙන්දී කතා කරන්නේ data කොහොමද table එකකට දාගන්නේ. table එකක් ඇතුළට එක දත්ත record එකක් insert කරන්නේ කොහොමද? එකක් හෝ කීපයක්. right. ඊළඟට ඒ දත්ත වෙනස් කරන්නේ කොහොමද? අප්ඩේට් කරන්නේ කොහොමද? සහ ඒ දත්ත delete කරන්නේ කොහොමද කියන එක. page එක හිතාරා 27 වෙනි page එක. right. හරි. එතකොට ඕකේ මුලින් අපිට කතා කරන්න තියෙනවා insert into statement එක. මේ insert into statement එක අපි පාවිච්චි කරන්නේ දත්ත ඇතුළත් කිරීමට, insert කිරීම සඳහා. right. එතකොට insert into පාවිච්චි කරලා අපිට අවශ්‍ය නම් එක පේලියක් ඇතුළත් කරන්න පුළුවන් සහ පේලි කීපයක් ඇතුළත් කිරීම කරන්න පුළුවන්. right. එතකොට මේ එක පේලියක් ඇතුළත් කරන්න පාවිච්චි කරන syntax එක ලියන විදිහ ගැන තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මෙතන පෙන්නලා තියෙන පොදු විදිහක්. ඒක නිසා මම උදාහරණයකට කෙලින්ම යනවා. මෙතෙන්දි කියලා තියෙනවා අපේ අර දැකලා පුරුදු table එක store information කියන table එක හැම උදාහරණයකම උඩ තිබ්බ. ඒකේ city, sales, date කියලා columns තුනක් තියෙනවා. ඔය කියන table එකට අපිට ඕන වෙනවා data එකක් ඇතුළත් කරන්න මෙන්න මේ කියන right. මෙන්න මේ ජනවාරි 10/1999 කියන දිනේ කොළඹ කියන සිටි එකට සේල් එක රුපියල් 900ක සේල් එකක් සිද්ධ වෙලා තියෙනවා. right. ඒ කියන්නේ අලුත් එන්ට්‍රි එකක්. right. ඒතර කොළඹ කියන සිටි එකේ සේල් එකක් සිද්ධ වෙලා තියෙනවා රුපියල් 900ක. මෙන්න මේ ජනවාරි 10/1999 කියන date එකට. right. ඒතර ඕක අපිට ඕනේ දැන් මේ store information කියන table එකට ඇතුළත් කරන්න. දැන් store information table එක කලින් තිබුණේ මෙන්න මේ වගේනේ. මේ විදිහට තියෙනවා. right. ඒතර 10 වෙනිදා ජනවාරි 10 කියන දවසේ 1999 රුපියල් 900ක සේල් එකක් කොළඹ සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඒක නිසා අපි ඒක ඇතුළත් කරන්නේ කොහොමද කියන එකයි මෙතනින් කතා බහ වෙන්නේ. ඒතර ඒක අපිට පුළුවන් ලියන්න මෙන්න මෙහෙම. insert into පද දෙකක්, එක terms දෙකක්, insert එක වචනයක්, into එක වචනයක්. ඊට පස්සේ table එකේ නම store information. ඊළඟට වරහන් ඇතුලේ අපි කියනවා අපේ table එකේ columns ටික මොනවාද කියන එක. city, sales, date. මගේ මේ store information කියන table එකේ column තුනක් තියෙනවා. city, sales, date කියලා තුනක් තියෙනවා. ඒතකොට city, sales, date. ඊට පස්සේ ඒකට අදාළව ඒ columns වලට අදාළව තියෙන අගයන් ටික පෙන්නනවා වරහන් වහලා values කියන වචනේ පාවිච්චි කරලා.
නැවත වරහන් ඇරලා අදාළ අගයන් ටික ලබා දීමෙන්. ඒතර සිටි කියන එකට කොලම්බෝ, sales කියන එකට 900, date කියන එකට Jan 10 1999. ඒතර මෙතන හොඳට ඔළුවේ තියාගන්න ඔයගොල්ලෝ මෙහෙම columns දෙනකොට මේ පළවෙනියට තියෙන සිටි නම් ඒකට අදාළ දත්තේ මෙතන දී යුතුයි. ඊළඟට sales නම් ඒකට අදාළ දත්තේ මෙතන දෙන්න ඕනේ. ඊළඟට date නම් ඒකට අදාළ දත්තේ මෙතන දෙන්න ඕනේ. right? අවශ්‍ය නම් ඕගොල්ලන්ට මේකේ තියෙන පිළිවෙල මාරු කරලා ලියන්න පුළුවන්. sales city date කියලා ලියන්න පුළුවන්. එතකොට මුලින් sales දීලා ඊට පස්සේ city එක දීලා ඊට පස්සේ date එක දෙන්න ඕනේ. right? එතකොට table එකක columns ටික දාන්න වෙලාවට අපිට පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරන්න. පැහැදිලිද ළමයි මෙතන insert කරන විදිහ? ඔව් ළමයි. ඔව්. හරි හිතා මම ආයෙසරක් කියලා දෙන්නම්. විහංස quotation පාවිච්චි කරන්නේ string type ඒවට විතරයි. right? එතකොට string කියන්නේ quotation පාවිච්චි නොවෙන්නේ number types ඒවට විතරයි පුතේ. අනිත් එකට මේ quotation පාවිච්චි වෙනවා. හිතාර මෙතන අපි කරන්නේ table එකට data පේලියක් ඇතුළත් කරන එක. දැන් table එකේ data පේලියක් කියලා කියන්නේ අපේ උදාහරණ අපි අරගත්තොත් නේද මෙතන කලින් තිබුණේ මේ වගේ table එකක මේ තියෙන එක data පේලියක් record එකක්. මේ වගේ record එකක් insert කරන එක ගැන තමයි කියන්නේ. දැන් ඒතර අලුතෙන් record එකක් insert කරගන්න විදිය ගැන තමයි කියන්න හදන්නේ. මේ table එකටම තමයි ඔයාට insert කරන්න කියලා තියෙන්නේ. අලුතෙන් record එකක් කොලම්බෝ වල රුපියල් 900ක sale එකක් වෙලා තියෙනවා ජනවාරි 10 1999. ඒක තමයි insert කරන්න කියන්නේ. right? ඒක කරලා තියෙන්නේ මේ විදිහට. පාවිච්චි කරලා තියෙනවා insert into කියන වචනේ. වචන දෙකක් insert එක වචනයක් into එක වචනයක්. ඒක අනිවාර්යෙන් තිබිය යුතුයි. ඊට පස්සේ table එකේ නම ඊට පස්සේ වරහන් ඇතුලේ table එකේ තියෙන columns වල නම් කමාවෙන් කමාව වෙන් කරලා තියෙනවා. මෙතන table එකේ columns තියෙන පිළිවෙලටම මේ නම් ටික තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට නම් ටික කැමැති පිළිවෙලකට දෙන්න පුළුවන් column names ටික. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනේ මෙතන දෙන column names වල පිළිවෙලට තමයි මෙතන දෙන data ටික දෙන්නත් ඕනේ. right? ඒ කියන්නේ මෙතන මුලින් city දුන්නා නම් city එකට ගැලපෙන data එකක් තමයි මෙතන තියෙන්න ඕනේ. sales දුන්නා නම් sales එකට ගැලපෙන data එකක් තමයි මෙතන තියෙන්න ඕනේ. date දුන්නා නම් date එකට ගැලපෙන data එකක් තමයි තුන්වෙනි කෙනා විදියට ඉන්න ඕනේ. ඒක නිසා මෙතන වරහන් ඇතුලේ columns ටික අපි කියනවා කමා දාලා ඊට පස්සේ මට පුළුවන් වරහන් වහලා values කියන වචනේ පාවිච්චි කරලා ආයි වරහන් ඇතුලේ මේ උඩ කියපු columns වලට අදාළ අගයන් ටික කමා දා වෙන් කරලා දෙන්න. right. හරි ඉනුක මේකේ තව පොඩ්ඩයි තියෙන්නේ ඉනුක පොඩ්ඩක් ඉවර කරගත්තා නම් හොඳයි පුතේ. 5 දෙනෙක් ඉන්න නිසා ඉනුක එහෙම වුණොත් පොඩ්ඩක් මොකද අපි ගිය සතියේත් කරේ නෑනේ පුතේ. ඒක නිසා පොඩ්ඩක් රෙකෝඩින් එක රිෆර් කරන්න බලන්න. right. හිතාර තේරුණාද? හරි. එතකොට හිතාරා දැන් මෙතන මම පෙන්නලා තියෙනවා ඊට යට තියෙන කෝරියක තියෙන්නේ. ඒකේ තියෙන එකම වෙනස තමයි මම මෙන්න මෙතන පිළිවෙල වෙනස් කරලා තියෙනවා පේනවද? city date sales.
එතන මුලින් සිටි එක ඊළඟට date එක ඊළඟට sales. එතකොට මුලින් කොලම්බෝ දීලා තියෙනවා ඊළඟට date එක දීලා තියෙනවා ඊළඟට තමයි sales value එක දීලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ වරහන් ඇතුලේ columns දෙන්නේ මොන පිළිවෙලටද? ඒකට ගැලපෙන විදිහට මෙතන අගයන් ටික දෙන්න ඕනේ. right? හරි. මෙතන පැහැදිලිද ළමයි? ඔව් කන්ෆර්ම් කරන්න. right. හරි. දැන් ඊළඟට අපිට මේ insert into statement එක ලියන්න පුළුවන් මෙන්න මේ කොටස අතහැරලා. ඒ ලියන්න පුළුවන් විදිය තමයි ඊළඟට මම පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ. මම මෙතන ලියලා තියෙනවා insert into වචන දෙකක් table එකේ නම store information නිකම්ම values කියන වචනේ පාවිච්චි කරලා වරහන් ඇතුලේ Colombo 900 Jan 10 1999 කියලා මම ලියලා තියෙනවා. එතකොට මෙතනදී ඔයාට මතක තියෙන්න ඕනේ නැත්නම් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ table එකේ මොන පිළිවෙලටද columns ටික තියෙන්නේ කියන්නේ. right? එතකොට මේකේ කියලා තියෙනවා මුලින් තියෙන්නේ city ඊළඟට තියෙන්නේ sales ඊළඟට තියෙන්නේ date එක. originally table එකේ තියෙන විදිහ. එතකොට මම වරහන් ඇතුලේ columns ටික දෙන්නේ නැත්තම් මං අනිවාර්යෙන් මුලින් city එක දෙන්න ඕනේ ඊට පස්සේ sales value එක දෙන්න ඕනේ ඊට පස්සේ date එක දෙන්න ඕනේ. වරහන් ඇතුලේ columns ටික දෙනවා නම් ඒකට ගැලපෙන විදිහට මෙතන value එක මං set කරගන්න ඕනේ. පැහැදිලිද ළමයි? එතකොට insert into ලියන ක්‍රම දෙකක් තියෙනවා. පැහැදිලි? ළමයි පැහැදිලිද? හරි. right. ඊළඟට ඔයගලන්ට කියලා දීලා තියෙන්නේ කොහොමද මේ multiple rows කියන්නේ එකකට වඩා වැඩි ප්‍රමාණයක් insert කරන්නේ කොහොමද කියන එක. එතකොට මෙතනදී බොහොම සරල දෙයක් තියෙන්නේ insert into කියන keywords දෙක පාවිච්චි කරලා තියෙනවා. table එකේ නම පාවිච්චි කරලා තියෙනවා. මේක අපිට අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් අතාරින්න පුළුවන් වරහන් ඇතුලේ column names ටික දෙන එක ඊළඟට values මෙතන values දෙනකොට ළමයි වරහන් sets කීපයක් පාවිච්චි කරලා තියෙනවා තේනව නේද? එතකොට මේ පළවෙනි වරහන් දෙක අතර මැද තියෙන්නේ පළවෙනි record එක. ඒක කමාවකින් වෙන් කරලා තියෙනවා. මෙතන. ඊට පස්සේ ආයි වරහන් දෙකක් ඇතුලේ ඊළඟ රෙකෝඩ් එක. ඒකත් කමාවකින් වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් තුන්වෙනි ලයින් එක. ඔය විදිහට ඕගලන්ට ඕන තරම් data records එකම insert into statement එකේ define කරගන්න පුළුවන්. හරි? right. ඔය තමයි rows එකකට වඩා වැඩි ප්‍රමාණයක් ඕගලන්ට ඇතුළත් කරන්න කිව්වොත් යන්න පුළුවන් වෙන ක්‍රමය.
ඊළඟට කතා කරලා තියෙනවා අප්ඩේට් ස්ටේට්මන්ට් එක ගැන. දැන් මේ අප්ඩේට් කරනවා කියලා කියන්නේ දැනටමත් තියෙන රෙකෝඩ් එකක් සම්පූර්ණ රෙකෝඩ් එකම හරි යම් කිසි තැනක් හරි රෙකෝඩ් එක යම් කිසි තැනක් හරි වෙනස් කිරීමක් සිදු කිරීමක්. right? ඒ කියන්නේ දැන්ට තියෙන data එකක වෙනසක් සිදු කරන එක. ඒකට තමයි අපි අප්ඩේට් එකක් කියලා කියන්නේ. අලුතෙන් data දැමීමක් නෙවෙයි සිද්ධ කරන්නේ. එතකොට අප්ඩේට් එකක් කරනකොට ඔයාට අප්ඩේට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙතන උදාහරණයේදී ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මේ කොළඹ මෙන්න මේ දිනය දවසේ ඇත්තටම සිද්ධ වෙච්ච සේල් එක රුපියල් 500යි. නමුත් ඒක රෙකෝඩ් කරලා තියෙන්නේ රුපියල් 300ක් විදිහට. හරි. ඒත් ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ජනවාරි 8 1999 කියන දවසේ මේ කියන දවසේ සේල් එක 300යි කියලා තමයි රෙකෝඩ් වෙලා තියෙන්නේ. නමුත් ඇත්තම සේල් එක රුපියල් 500ක් කියලා දැන් දැනගන්න හම්බෙලා තියෙනවා. ඒක නිසා අපිට මේ 300 500 බවට පත් කරගන්න ඕන. right? ඒ වෙනුවෙන් අප්ඩේට් ස්ටේට්මන්ට් එක ලියලා තියෙනවා මේ විදිහට. බලන්නකෝ. අප්ඩේට් කියන කීවර්ඩ් එක. ඊළඟට මොකක්ද අප්ඩේට් කරන ටේබල් එකේ නම. ඊළඟට වැදගත් වචනයක් තියෙනවා set කරන්න. කියලා තියෙනවා sales වල අගය sales කියන තීරුවේ අගය 500ට. කියන්නේ sales කියන තීරුව කියන්නේ මෙයා. එයාව 500ට සෙට් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි හරියටම මේ 500ට කියලා වෙනස් වෙන්නේ කොතනද කියන එක කියන්න ඕනේ. දැන් අපිට මේ sales තීරුවේ ඔක්කොම 500 කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මෙන්න මෙයාව 500 කරන්න. මෙයාව හරියට අඳුන ගන්න පුළුවන් තැනක් පුළුවන් ෆීල්ඩ් එකක් නැත්නම් ෆීල්ඩ්ස් කීපයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මේ ටේබල් එකට අනුව ගත්තොත් මම කිව්වොත් සිටි එක කොලම්බෝ වෙන තැන තියෙන අගය සේල් එක 500 කරන්න කියලා මෙතනත් කොලම්බෝ තියෙනවා මෙතනත් කොලම්බෝ තියෙනවා. එතකොට මෙතනත් 500 වෙනවා මෙතනත් 500 වෙනවා. එතකොට අපේ ටේබල් එකේ තියෙන ඇකියුරසි කියන එක නැති වෙනවා. මොකද එක තැනක් අප්ඩේට් කරන්න ඕනවට අපි තැන් දෙකක් අප්ඩේට් කරා වෙනවා. මම කිව්වා ඩේට් එකෙන් අරගන්න කියලා. ඩේට් එක ජනවාරි 8 1999 වෙන ජනවාරි 8 1999 මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. එතකොට මෙතනත් 500 වෙනවා මෙතනත් 500 වෙනවා. ඒක නිසා query එකේ මේගොල්ලෝ කරලා තියෙන්නේ conditions දෙකක් පාවිච්චි කරලා තියෙනවා. city එක කොලම්බෝ වෙන සහ date එක මෙන්න මේ අගය ගන්න. එතකොට city එක කොලම්බෝත් වෙලා date එක ජනවාරි 8 වෙන එක පේලියයි තියෙන්නේ. මේ පේලිය විතරයි. එතකොට ඒ පේලියේ මේ 300 500 බවට පත් වෙනවා. මෙතන මේ sales 500 කරන්න කියලා තිබීමෙන්. පැහැදිලිද? right. හොඳයි. එතකොට ළමයි මේ අප්ඩේට් ස්ටේට්මන්ට් එකේ තියෙන භයානකකම තේරුම් ගන්න ඕගොල්ලෝ වැරදිලාවත් මේ where clause එක ලිව්වේ නැති වුණොත් මම මේ highlight කරලා තියෙන part එක ලියන්නේ නැහැ. නිකන් ලිව්වොත් update store information set sales equal 500 කියලා සෑහෙන ලොකු අමාරුවක වැටෙනවා. මොකද්ද වැටෙන අමාරුව? මම කියන්නේ store information කියන table එකේ sales 500ට set කරන්න. එතකොට මේ සම්පූර්ණ sales column එකම 500 බවට පත් වෙනවා. ඒක නිසා අපි අප්ඩේට් කරනකොට හොඳට මතක තබා ගත යුතුයි හරියටම අදාළ පේලියේ අදාළ ස්ථානය තෝරගන්න. දැන් ඔය වැඩේ ලේසි වෙන්න තමයි
අපි tables වල primary key එකක් කියලා එකක් maintain කරන්න. දැන් මේ table එකේ primary key එකක් විශේෂයෙන් පෙන්නලා නැහැ ළමයි. primary key එකක් තිබ්බනම් මේ table එකේ අපිට මෙච්චර conditions දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා primary key එක duplicate වෙන්නේ නැහැ කියලා. නේද? දැන් මෙතන උදාහරණයක් විදිහට මම primary key එකක් තිබුණා කියලා හිතන්නකෝ id කියලා. මෙතන තියෙනවා අලුත් column එකක් id කියලා. ඒ id එකේ තියෙනවා 100 101 102 103 ඔය විදිහට IDs හතරක් තියෙනවා ඔය පේලිය හතරට. ඒතර මේ ID එකෙන් පේලිය වෙන්කොට හරියට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ where statement එකේ මෙච්චර ලොකු දෙයක් ලියන්නේ නැතුව right මට මේ දෙන්න මේ ටික වෙනුවට where statement එකේ ලියන්න පුළුවන් where ID equals 102 කියලා. ඒතර 102 කියන්නේ හරියටම මේ රෙකෝඩ් එක විතරයි. එතකොට හරියට මේ රෙකෝඩ් එක තෝරලා අප්ඩේට් කිරීම සිද්ධ වෙනවා. right දැන් අපේ tables එක අපි වැඩ කරනකොට අපිට primary key එකකින් යන්න පුළුවන්. හැබැයි primary key එකක් නැතිව ඔයගලන්ට table එකක් දීලා කරන්න කිව්වොත් ඔයගොල්ලෝ ඒ රෙකෝඩ් එක නැත්තම් අප්ඩේට් කරන්න තියෙන තැන යුනික් වෙන විදිහට යාව විතරක් තේරෙන විදිහට කන්ඩිෂන් එක හදාගන්න ඕනේ. එහෙම වෙන අවස්ථා ගොඩක් අඩුයි. නමුත් ඒක මැනේජ් කරගන්න ඕනේ. පැහැදිලිද ළමයි ඔය කතාව? හරි. right ඊළඟට තියෙන්නේ අන්තිම කොටස. ඒ තමයි delete කරන එක ගැන. right මම මේ delete එක ගැන කලිනුත් සඳහන් කරා ඔයගලන්ට DDL වල data definition language වල table එකක් drop කරන table එකක් delete කරන්න අපි පාවිච්චි කරා drop කියලා statement එකක්. ඔව් හිතාරා primary key එකක් තිබ්බොත් තමයි එහෙම ලියන්නේ. primary key එකක් නැති වුණොත් අපිට අර columns කීපයක් පාවිච්චි කරලා තැනක් හොයාගන්න වෙනවා. හරි. එතකොට මේ delete statement එකේ හොඳට මතක තියාගන්න table එකක් සම්පූර්ණයෙන් delete කරන්න. අපේ database එකෙන් table එක මකලා දාන්න. table එක මකනවා කියලා කියන්නේ table එක සම්පූර්ණයෙන් නැති කරනවා කියන්නේ. ඒක නැති කරන්න නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් drop කියන statement එක. drop table පාවිච්චි කරලා table එකේ නම දීපුවම මුළු table එකම database එකෙන් නැති වෙලා යනවා. delete from table එක මේ statement එක තියෙන්නේ table එකක් ඇතුලේ තියෙන data විතරක් මකන්න. delete from statement එකට table එක delete කරන්න බෑ. structure එක delete කරන්න බෑ. table එකේ තියෙන දත්ත පේලි මකන්න පුළුවන්. right? ඒතර මකන ක්‍රමේ හරිම ලේසි. right? එතකොට මකන්න ඔයගලන්ට පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ ආකාරයක්. දැන් මේකේ ඒගොල්ලන්ගේ උමනාව තමයි ඒගොල්ලෝ මේ කොලම්බෝ කියන සිටි එකට තියෙන ස්ටෝර් එක වහනවා. ඒතකොට මේ ටේබල් එකෙන් කොලම්බෝ කියන දත්ත මකන්න ඕනේ. ඒතකොට මෙතන කොලම්බෝ කියලා එක පේලියක් තියෙනවා. මෙතන කොලම්බෝ කියලා තව පේලියක් තියෙනවා. ඒතකොට ওই පේලි දෙකම මැකෙන්න ඕනේ. right ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරනවා delete කියන keyword එක. ඊළඟට from කියන එකෙන් කියනවා මොකක්ද ටේබල් එකේ නම. right delete from table එකේ නම. ඊළඟට where clause එක අනිවාර්යෙන් පාවිච්චි කරනවා. මොකද අපිට හරියටම මකන්න ඕන තැන කියන්න ඕන නිසා. දැන් හිතන්නකො මේකෙත් අර update statement එකේ වගේ where එක තිබුණ නැති වුණා නම් මම මේ where එක දාන්න නැතුව උඩ පේලිය විතරක් තියලා execute කරනවා. උඩ පේලිය තියෙන්නේ delete from store information. ඒ line එක විතරක් තිබ්බොත් ළමයි වෙන්නේ table එකේ තියෙන record ඔක්කොම ටික නැగిලා යනවා. මුකුත් ඉතිරි වෙන්නේ නැහැ. එතකොට මේ where city equal colombo කියන එකෙන් තමයි සීමා වෙන්නේ city එක කොළඹ වෙන පේලි ටික මකන්න කියලා.
right? එතකොට මෙයා පේලි දෙකක් මකනවා. මැකුවෙන් පස්සේ වාගේ ටේබල් එකේ විදිහ වෙන්නේ මෙන්න මේක. මේක අපිට අවුට්පුට් එකක් වගේ පෙන්වන්න නැහැ. මම මේ මෙතන පෙන්නලා තියෙන්නේ delete එක උනායින් පස්සේ ටේබල් එක ඉතිරි වෙලා තියෙන විදිහ. පැහැදිලිද එතකොට delete from statement එක? හරි. right. ඔතනින් SQL ටික ඉවර වෙනවා. මේ පහළ තියෙන්නේ data types මේක ගැන අපි කලින් කතා කරා. right. ඒක කටපාඩම් කරගත යුතු නෑ මම කිව්වා අර අපි නිතරම පාවිච්චි කරන දේවල් ටික මතක තියාගන්න නේද? char කියන එක character එක, වාචා කියන එක variable character එක, ඊළඟට int කියන එක integer එකක්, double කියන එක නැත්නම් float කියන එක float value එකක්, date time කියන එක date එකකට අදාළව ඔය දේවල් ටික මතක තියාගත්තා නම් ඇති. right? මේ ටික go through කරලා බලන්න. ලොකු දෙයක් මතක තබා ගත යුතු නැහැ මේකේ. අපි දැන් DDL කරනකොට මේ ගැන උමනාවට වඩා කතා කරමු. හරි. ඔයගලන්ට පුළුවන් දැන් ඔයගලන්ගේ ප්‍රශ්න සෙට් එකේ 42 43 44 කියන අන්තිම queries තුන කරන්න. right? හරි. විනාඩි 6ක් තියෙනවා. right? ටක් ගාලා කරන්න. එතකොට අපිට ඒක ගැන කතා කරලා සෙෂන් එක නතර කරන්න පුළුවන්. right? ඉක්මනට ලියලවන්න. විහංසා පළවෙනි එක කොබලමු. හරි. ඔව්. හරියට හරි. හරි පුතේ.
අනිත් අයත් try කරන්න අනිවාර්යෙන්. ඔව් විහංසා දෙවෙනි එකත් හරි. ඔව් හරියට හරි. ඔව් හරි විහංසා අන්තිම එකත් හරි. right ඕනනම් ඕක එයාගේ SID එක පාවිච්චි කරලා කියන්නත් පුළුවන්. නමුත් හම්සි කියලා එක ළමයා ඉන්න නිසා S name හම්සි කියලා කිව්වත් ගැටලුවක් නැහැ. right හොඳයි. අනිත් අයත් ඕක try කරන්න. දැන් වෙලාව පහුවෙච්ච නිසා මම අදට මෙතනින් session එක නතර කරනවා. ලබන සතියේ අපි SQL වලට අදාළව තියෙන past papers සහ normalization වලට අදාළව තියෙන past papers තමයි කරගෙන යන්නේ. මොකද විභාග ප්‍රශ්න කරනකොට SQL කියලා විතරක් ඔයගලන්ට එන්නේ නැහැ. ER diagram එක normalization ඊළඟට SQL එහෙමයි එන්නේ. ඒක නිසා මේ දේවල් ටිකට අදාළව අපි කතා බහ කරමු. ලබන සතියේ ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ සතියේ ඔයගලන්ගේ සිලබස් එකේ තියෙන වැදගත්ම සහ ලොකුම පාඩම් පටන් ගන්නවා Python. right ඒක නිසා යාළුවන්ට පණිවිඩය දෙන්න. Python පටන් ගන්නකොට physical class පටන් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් මම හිතනවා කරන්න පුළුවන් වෙයි කියලා. right ඒක නිසා ලෑස්ති වෙන්න කියන එක යාළුවන්ට පණිවිඩය දෙන්න. මම කියන්නම් වෙනසක් සිද්ධ වෙනවා නම් physical class පටන් ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මම පණිවිඩය දෙන්නම් හැමෝටම. හරි ගිහින් එන්න එහෙනම් අදට මෙතනින් නතර කරනවා. right thank you very much.